උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉදිරිවීර ගුණසේකර, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන හිරපිටියෙන් අද ආරම්භයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්. පාස්කු දින ප්‍රහාරයේ චූදිතෙන්ට එරෙහිව ලබන මස මුලදී අධිචෝදනා. ලබන සතියේදී සහල් මිල පහතට. රජරටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට නව ව්‍යාපෘතියක්. තවත් කොවිඩ් මරණ 48ක්. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් තත්වය දරුණු වන ලකුණු. විදේශ සංචිත පිළිබඳ විපක්ෂයේ අසත්‍ය ප්‍රචාරගෙන යන බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් චෝදනා. ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වන් 4,15,000ක්. රන් පදක්කම් 8ක් දින වූ ජපානය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉදිරියෙන්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නගරයෙන් අද ආරම්භයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ. එක් නගරයක් සංවර්ධනය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 20කි. ප්‍රධාන නගර හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවම කර සියලු ජනතාව සඳහා එක සමාන නාගරික පහසුකම් ලබා දීම තුළින් ඔවුන්ගේ සමාජ දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවන් ඉටු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි. එම විෂමතා ඉවත් කිරීමට අදාළව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ. පාස්කෝ දින කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ සාක්ෂි සටහන්වල වෙළුම් 48ක් ජනාධිපති කාර්යාලය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ. ඉකුත් මාර්තු මාසයේදී එය භාර දීමට කටයුතු කෙරිණි. ඒ අනුව පාස්කු දින ප්‍රහාරයේ චූදිතයින්ට එරෙහිව ලබන මස මුලදී අධිචෝදනා ගොනු කරන බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණදිර මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. පාස්කු කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සහ ඊට අමතරව සාක්ෂි සටහන් වල වෙළුම් 48ක් අපි ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිතුමාට 2021 මාර්තු මාසේ බාර දුන්නා. ඒ මාර්තු මාසේ බාර දුන්නට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව බොහොම සීරුවෙන් සහ බොහොම පරිස්සමින් මේ සැකකරුවන්ට අධිචෝදනා පත්‍ර ගොනු කිරීමේ නැත්නම් නඩු පැවරීමේ කාර්යය කරමින් සිටිනවා. මොකද විශේෂයෙන් අධිචෝදනා පත්‍ර ගොනු කරනකොට සියලුම කරුණු කාරණා බලලා තමයි ඒ ඉදිරිපත් කළ යුත්තේ. එසේ නැත්නම් වෙන්නේ ඒ සැකකරුවන් නීතියේ රැහැණින් නිදාහැරෙන්න පුළුවන් යම් යම් තාක්ෂණික දෝෂ නිසා. එම නිසා මේ තත්ත්වය මේ දිගටම පරීක්ෂා කරමින් දිගටම කටයුතු කරමින් දැන් නීතිපති දෙපාර්තමේන්තුව කරු නීතිපතිතුමා මට කියා සිටියා මේ අවස්ථාව වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නීතිය සම්බන්ධ විශේෂඥ නීතිඥවරයෙක් වන ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඇයගේ ප්‍රධානත්වයෙන් තව තවත් රජයේ අධිනීතිඥවරුන් 12ක පමණ කණ්ඩායමක් සහ පොලිසිය ඇතුළු නිලධාරීන් 30කකින් යුක්ත කණ්ඩායමක් එක දිගට වැඩ කරමින් මේ අධිචෝදනා පත්‍ර සකස් කිරීමේ කටයුත්ත කරමින් සිටිනවා. බොහෝ වෙලාවට මට ලැබෙන තොරතුරු අනුව මෙම මාසයේ එහෙම නැත්නම් අගෝස්තු මාසයේ මුල් සතිය ඇතුළත මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන්ට චූදිතයන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කිරීමක් සිදුවේයි යන්න කියන්න පුළුවන්. ලබන සතිය වන විට සහල් මිල පහත දැමීමට රජය සූදානම් වෙයි. එළඹෙන මහා කන්නේදී විමලදී ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ සම්බන්ධව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා. අපි නාඩු
මෙරටේ සමස්ත ජනගහනයෙන් 80% පරිභෝජනය කරන්නේ නාඩු. නාඩු කිලෝ එක තමයි අපි අඩු කරන්නේ. නිසා අපි මොනම හේතුවකටවත් අපි නාඩු කිලෝ එක අපි වැඩි කරන්නේ නැහැ. සම්බ පරිභෝජනය කරන්නේ 15%යි, කිරි සම්බ 5%යි. අද නාඩු කිලෝ එක 120යි. අද සම්බ කිලෝ එක 150යි. අද කිරි සම්බ 225යි. අපි ලබන සතියේ මේ සියල්ල රුපියල් 75කින් 50කට වැඩි මිල අපි අඩු කරනවා. ඒ නිසා අපි එළඹෙන මහා කන්නේ අපි වී මිලදී ගන්නවා. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ මිල පාලනය රජය අතට ගන්නවා. මේ අතර පොහොර හිඟය සම්බන්ධවද එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. ඒ නිසා ඔබට වගකීමකින් කියන්න ඕනේ පොහොර හිඟයක් නැත රටේ. පොහොර හිඟය කියන එක රසායනික මාෆියාව විසින් මුදල් දීලා මිලදී ගත් එකක්. එතනත් නාමල් කරනරත් හිටගත්තා. ඒ පොහොර මාෆියාවත් එක්ක නාමල් කරනරත් ඉන්නවා. ඒ නිසා ඔබ දන්නවා අද වෙනකොට පොහොර නැහැ කියලා ගොවියෝ බහින්න. මම ගබඩා වලට පැන්නා. ඔබ දැක්ක රසායනික සමාගම ඔක්කොම පොහොර ටික වහගෙන හිටියා. මම ගබඩා වලට පැනලා සියලු පොහොර ටික බෙදුවා. අද අලගොවිය වීගොවිය කිසි කෙනෙක් පාරට බහින්නේ නැහැ. අද හැමෝටම පොහොර ටික හම්බෙලා තියෙනවා. නිෂ්පාදනයේ කිසිම අඩුවක් නැහැ. මේ යලකන්නේ. ඒක සම්පූර්ණ බොරුවක්. ඒ නිසා මොනම හේතුවකටවත් මේ වගේ කිසිම අඩුවක් වෙන්නේ. කාබනික පොහොර භාවිතය තුළින් කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඉඩම් අමාත්‍යාංශය ඊයේ අත්සන් තැබිය. රජරටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මෙම නව ව්‍යාපෘතියෙන් සිදු කරේ. කාබනික පොහොර භාවිතය වැළැක්වීම සඳහා බහුජාතික සමාගම් විශාල මුදලක් වැය කරයි. කුමන අභියෝග පැමිණියද කාබනික පොහොර ප්‍රචලිත කිරීමට ගෙන ඇති තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 2021 අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාස 21 වෙනිදා ආරම්භ කරේ. ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වෙනි දින පැවැත්වේ. අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වෙනිදා සිට දෙසැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2021 අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නට නියම වෙලා තිබුණේ 2022 ජනවාරි මාස. රටේ පවතින COVID-19 තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ එන අවුරුද්දේ ජනවාරි මාසයේ නොව 2022 පෙබරවාරි 21 වන සඳුදා සිට මාර්තු 3 වන බ්‍රහස්පතින්දා දක්වා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. තවත් කොවිඩ් ආසාදිත මරණ 48ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4147කි. තවත් ආසාදිතයෝ 1653 දෙනෙක් ඊයේ හඳුනාගත. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,98,169කි. ඉන් 2,69,007 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. දරුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරු පවසති. එබැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට දෙමාපියන් දැඩි අවධානය යොමු කළ යුතුය. කොවිඩ් ආසාදනය වූ දරුවෝ 500කට අධික පිරිසක් රිච්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබති. 10 දෙනෙකු මිය ගොස් ඇත. දෙමාපියන්ගේ ක්‍රියාකාරකම්වල පවතින අඩුපාඩු සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමෙන් දරුවන්ට කොවිඩ් ආසාදනය වී තිබේ. මේ අවස්ථාවේදී දෙමාපියන් දැඩි වගකීමෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද වෛද්‍යවරු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට විපක්ෂය කටයුතු කරන බවට රාජ්‍ය අමාත්‍ය අජිත් දේවාඩ් කබ්‍රාල් මහතා චෝදනා කරයි. ඊයේ දිනේ වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක ISB ණය මුදල ගෙවා දැමීමට රජය කටයුතු කළ බව විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී. වසරේ ඉදිරි මාස කීපය තුළ කල්පිරෙන SLBD සහ FCBU ණය සියල්ලම ගෙවා දැමීමට කටයුතු කරේ. ඔක්තෝබර් මාසය වන විට අපේක්ෂිත විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 2650ක් බවද හෙතෙම අවධාරණය කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ඊයේ පැවති සාකච්ඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
ආණ්ඩුකරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වය පිළිබඳව එම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු ඇත. ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ට දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දීමටද ජනාධිපතිතුමා එකඟ වී තිබේ. මනාප ක්‍රමයෙන් තොර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමා වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බව නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා සඳහන් කරයි. දැරියක පිලිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවෝ ලබන මාස 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ යලි ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යලි ගොඩ ගැනීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. යහපාලන රජයේ සමයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානයා ලෙස කටයුතු කළ පුද්ගලයා කුලී පදනම මත ලබාගෙන තිබූ සුපිරි මෝටර් රථයට මසකට ගෙවූ මුදල රුපියල් 5,31,000ක් බව අනාවරණය වෙයි. ගිවිසුම්ගත වසර 5 අවසන් වන විට කුලිය වශයෙන් ගෙවීමට සිදුවන මුදල රුපියල් 3,21,00,000කි. මෙම සියලු මුදල් මහා භාණ්ඩාගාරයේ අරමුදල් වලින් ගෙවීමට සිදුව ඇත. මෙතරම් විශාල මුදලක් කුලී රථයකට ගෙවා තිබෙන්නේ විගණකාධිපති දුරේ සඳහා හිමි වෙනත් වාහනයක්ද ලබා දී තිබියදීය. මේ සම්බන්ධව එම දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා පාලනය කිරීමේ හා වැළැක්වීමේ දිනය අදට යෙදී තිබේ. සුවැති මුවකට පුවක් නවතමු යන්න මෙවර එහි තේමාවයි. පසුගිය වසර 20ක කාලය තුළ මෙරට මුඛ ශ්‍රේෂ්මල ෆයිබ්‍රෝසියා රෝගීන් 9 ගුණයකින් වැඩි වී තිබේ. ලෝපුරා පුවක් හෝ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන්නන් බිලියන 600ක් පමණ ජීවත් වෙයි. 2004 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකාකාරකයක් බවට ප්‍රකාශ කර ඇත. පුවක් ආශ්‍රිත නිෂ්පාදන දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් මුඛ පටල ආපසු හැසිරවිය නොහැකි පරිදි වෙනස් වීමකට ලක් වෙයි. 2019 වසරේදී මුඛ පිළිකා රෝගීන් 2700ක් වාර්තා වී ඇත. මුල් අවස්ථාවේදී මෙම රෝගය හඳුනා ගැනීම තුළින් එය සාර්ථකව පාලනය කළ හැකිය. පුවක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිකා කාරක වන බැවින් එම නිෂ්පාදන භාවිතයෙන් වළකින ලෙස ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මුඛ පිළිකා පාලනය පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය. පුවක් හැපුවාම ගොඩක් වෙලාවට කට ඇතුලේ සුදු පාට පටලයක් වගේ සුදු මැලිවීමක් දැක්කන්ට ලැබෙනවා. ඒ වගේම තමයි පුවක් වලින් කට අරින්න අමාරු වෙනවා. ඒ වගේම ආහාර පාවිච්චි කරනකොට දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම දන්ත වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන. ඊට අමතරව දුම්කොළ හැපීම හින්දා කටේ පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රතු ලප සුදු ලප මේ වගේ වෙනස්කමක් තමගේ මුඛේ දැක්කොත් දන්ත වෛද්‍යවරයෙකු හම්බෙන්න වෙනවා. ඒ වගේම තමයි මේ දුම්පානය කරන අයට දුම්කොළ හපන අයට ඒ වගේම තමයි පුවක් හපන අයට සෑම මාසකටම වරක් තමන් කණ්ණාඩියේ ඉදිරිපත්තට ගිහිල්ලා කට ඇතුළ හොඳට බලන්න අවශ්‍ය වෙනවා. මෙවැනි වෙනස්කමක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හම්බෙන්න අවශ්‍ය වෙනවා. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 92,40,969ක් ලබා දී තිබේ. ඉන් පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 74,34,000කට අධිකය. 18 ලක්ෂයකට අධික පිරිසක් මාත්‍රා දෙකම ලබාගෙන ඇත. අදත් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සිදු කරයි. සෞඛ්‍යංශය සිදු කරන එන්නත් කරන වැඩසටහන කාර්යක්ෂම සහ ක්‍රමවත් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව දායකත්වය ලබා දෙයි. දැනටමත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 100කට අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් දෛනික සේවාවන් ලබාගෙන පැමිණෙන ජනතාව පීඩාවට පත්ව සිටිති. ප්‍රමාණවත් භෞතික පාසුකම් නොමැතිවීම ඊට හේතුවයි.
එක්දින සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් දිගු පෝලිම්වල සිටිනු දක්නට ලැබේ. කාර්ය මණ්ඩල හිඟයක්ද පවතී. අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඉඩම් කටයුතු බහර අමාත්‍යතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූ 4,15,513 දෙනෙක් හඳුනාගත්හ. ඉන්දියාවෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ. 30,125ක් ලෙස එය සටහන් වෙයි. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 23,817කි. ඉන්දුනීසියාවෙන් ආසාදිතයෝ 28,228ක් හඳුනාගත්ත. ඊයේ දින තුළ ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 6,784ක් වාර්තා වී තිබේ. වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 1,487කි. ලෝපුරා කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. යුරෝපය හා ආසියාව කොවිඩ් ව්‍යාප්තිය මර්මස්ථාන බවට පත්ව ඇත. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රටවල් 124කින් වාර්තා වෙයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20කට ආසන්න වී තිබේ. ලෝක ප්‍රජාව මෙම වසංගතය පාලනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් තවදුරටත් කටයුතු කිරීමේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගං උතුර තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 171ක් දක්වා ඉහළයි. තවත් 100කට අධික පිරිසක් අතුරුදන් ඇත. පුද්ගලයන් 2,30,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. උතුරු දිග බෙන්කාලබුක් ප්‍රදේශයේ පවතින අවපීඩනය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළද දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මාතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. දෙවෙනිවර ආසනයේ ගොඩ උඩ ආරපත මාර්ගය සහ කපුගම කුරුඳුවත්ත මාර්ගය සංවර්ධනය කිරීම මේ වන විටත් ආරම්භ තිබේ. ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 2,760කි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පිකුලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වෙයි. රන් පදක්කම් 8කට රිදි පදක්කම් 2කට සහ ලෝකඩ පදක්කම් 3කට ඔහු හිමිකම් කියති. ඇමරිකා එක්සත් ජනපදයේ රන් පදක්කම් 7ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසු වෙයි. චීනය රන් පදක්කම් 6ක් දිනා ගනිමින් 3 වන ස්ථානයට පත්ව ඇත. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද රාත්‍රී 8ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දෙරට අතර පැවති පළමු තරගයේ ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. සුළු අපනයන භෝග වගා කිරීමේ වැඩසටහනක් මන්නාරම දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක කරේ. වැඩි වශයෙන් මිරිස් වගාව සිදු කරන බව භෝග වගා සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. අක්කර 200ක පමණ මේ වන විට භෝග වගා කර ඇත. දේශීය ගොවියා ශක්තිමත් කිරීම වැඩපිළිවෙලේ අරමුණයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී අපනයන ඉපැයීම් ඉහළ ගොස් තිබේ. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ යාම ඊට හේතුවයි. මැයි මාසය තුළ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ සහ කොළඹ කොටස් වෙළඳපොලේ විදේශීය ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා වී ඇත. මෙම මාසය තුළ ආනයන වියදම්ද පහළ බැස තිබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම නිරතදිග මෝසම් තත්වය සක්‍රියව පැවතීම නිසා මධ්‍යම කඳුකරේ බටහිර වැයම් ප්‍රදේශවලටත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ වෙයි. එය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම දැන් දවසේ සටහන මාස ගණනාවක් පුරා සියලු මාධ්‍ය වාර්තාවලින් කොවිඩ් රෝගයට ගොදුරු වන්නන් සහ සිදුවන මරණ පිළිබඳ වාර්තා විය. සංචරණ සීමා පනවමින් ජනතාව නිවෙස්වල රඳවා ගනිමින් කාර්යාලවල කාර්ය මණ්ඩල අඩු කරමින් උත්සව ප්‍රිය සම්භාෂණ ආදී නොපවත්වමින් මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ජනතාව විශාල කැපකිරීමක් කරනු ලැබිය. ඒ අනුව පසුගිය සතිය වන විට රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවක් වාර්තා විය. නමුත් දැන් යලිත් රෝගීන් සංඛ්‍යාව එන්නම වැඩි අගයක් ගන්නා බව මාධ්‍ය වාර්තාවලින් පැහැදිලි වේ. මීට හේතුපාතක වන කරුණු මොනවාදැයි සිතා බැලීමට සුදුසුම කාලයයි මේ. අලුත් අවුරුදු සහ පෑලියගොඩ පොකුරු වලින් කොවිඩ් ව්‍යාප්ත වූ අන්දම සෞඛ්‍යාංශ වලින් මැනවින් පැහැදිලි කර තිබේදී අද විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ රැලි මෙහෙයවන්නට ඉදිරිපත් වී සිටී. මොවුන් කොවිඩ් රෝග ව්‍යාප්තිය පිළිබඳ තුට්ටුවකටවත් ගණන් ගන්නා බවක් නොපෙනේ. කල දුටු කල වලහිය ගන්නා ප්‍රතිපත්ති අනුගමනය කරමින් බොරතියේ මාළු බාන මෙවැනි දේශපාලන පක්ෂ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියමින් සිදු කරන්නේ කුමක්දැයි අවබෝධ කරගත යුතු ඇත. රට පුරා කොවිඩ් පොකුරු සාදන්නට විපක්ෂය සහ සමහර දේශපාලන පක්ෂ ගොවි සම්ගම් ගුරු සම්ගම් ආදී අනුබද්ධ සංවිධාන මෙහෙයවන බව පෙනේ. ගමට එවත් ජනතාව අතරට යාමට ක්‍රමයක් නොමැතිව පසු ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කළ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ සිදු කරන්නේ යලිත් ගමේ ජනතාව රවටාලීම හැරෙන්නට අන් කවරක්ද? උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් මෙන්න යලිත්. නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන හිරිපිටියෙන් අද ආරම්භයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්.
පාස්කු දින ප්‍රහාරයේ චූදිතෙන්ට එරෙහිව ලබන මස මුලදී අධිචෝදනා. ලබන සතියේදී සහල් මිල පහතට. රජරටට අවශ්‍ය කාබනික පොර නිෂ්පාදනයට නව ව්‍යාපෘතියක්. තවත් කොවිඩ් මරණ 48ක්. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් තත්ත්වය දරුණු වන ලකුණු. විදේශ සංචිත පිළිබඳ විපක්ෂය අසත්‍ය ප්‍රචාරගෙන යන බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් චෝදනා. ගත වූ පැය 24 තුර ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වන් 4,15,000ක්. රන් පදක්කම් 8ක් දිනු ජපානය ටෝකියෝ ඔලිම්පික් කුලලේ ඉදිරියෙන්. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.